right. අපි MS Excel පටන් ගන්න කලින් මම පොඩි introduction එකක් දෙන්නම් මොකක්ද Excel කියන්නේ කියන එක. හොඳට පැහැදිලිව තේරුම් ගන්න. Excel කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි Word document එකත් එක්ක වැඩ කරාට වැඩිය ආත්පසින්ම වෙනස් මෘදුකාංගයක්. හේතුව තමයි මේ software එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ accountability. එහෙම නැත්නම් අපි කියනවා mathematical පැත්තට තමයි අපි මේක software එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක introduce කරපු කාලේ ඉඳලම මේක introduce කරන්නේ Word එකත් එක්ක. දැන් Word කියලා කියන්නේ text editing software එකක්. අනිත් පැත්තෙන් Excel කියලා කියන්නේ එතකොට සම්පූර්ණයෙන්ම maths වලට අදාළව. ඒ කියන්නේ ගණිත කර්ම වලට අදාළව තමයි නිර්මාණය කරන්නේ. එතකොට Microsoft Excel කියන මේ software එක පාවිච්චි කරද්දී අපිට ගොඩාක් වෙලාවට ගණිතමය වැඩ කටයුතු වලට, calculations වලට, analyzing වලට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. ඒතර මේක nursing subject එක ඉගෙන ගන්න ඔයාලට වැදගත් වෙන්නේ ඇයි කියන එකත් මම පොඩ්ඩක් මේකෙන් මතක් කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලෝගේ දැනට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ යන ගොඩාක් වැඩ කටයුතු ඔයාලට ඕනේ data inventories තියාගන්න, data analyze කරන්න. හරි? අපි නිකන් උදාහරණයක් ගත්තොත් blood bank එක ගත්තත් ඒ data records පිළිවෙලකට order එකකට එතන තියන්න ඕනේ. ඊළඟට ඒවට ඔයාලට සමහර විට ඒ වගේ progress එකක් පෙන්වන්න ඕනේ. patient කෙනෙක්ගේ progress එකක් පෙන්වන්න වෙයි. ඒ කියන්නේ patient admit වෙන දවසේදී යාගේ progress එක මොන වගේද? ඒක කල් යනකොට මොන වගේ customization එකකට එයාගේ වෙනස්කමක් මොන වගේ දේවල් පෙන්වනවාද කියලා. මෙන්න මේ කාරණා එක මේ data analyzing වලට ගොඩාක් වෙලාවට වැදගත් මෘදුකාංගයක් තමයි MS Excel කියලා කියන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව දකින Word වල කරන analyzing එකට වැඩිය වෙනස් විදියට කරන්න පුළුවන් chance එකක් අපිට Excel වලදී හම්බ වෙනවා. ඒ නිසා මම Excel මෙන්න මෙහෙම presentation එකේ ගන්නවා Excel කියන්නේ මොකක්ද කියන එක. මම 2013 කියන package එකෙන් තමයි ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න යන්නේ 2013 කියන version එකෙන්. මොකද 2019 version එක ගොඩක් අය install කරගෙන තිබුණේ නැහැ. හරි 13 16 වගේ versions වල තමයි තිබුණේ. මේක version එකක් ගැන හිතන්න එපා. Excel කියන එක මම common theory එකක් විදිහට තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ. හරි MS Excel කියන එක මොන වගේ කොටසකින්ද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. එතකොට MS Excel 2013 is the spreadsheet software. මොකක්ද spreadsheet කියලා කියන්නේ? spreadsheet කියන වචනේ අපි පාවිච්චි කරන්නේ නිකන් control පොතක් වගේ environment එකක් තමයි අපිට හම්බෙන්නේ. spreadsheet එක. මේ spreadsheet එක ඇතුලේ අපිට පුළුවන්ලු data store කරන්න, data organize කරන්න, data analyze කරන්න. හරි. එතකොට data කියන්නේ මොනවද කියන එක ගැන අපි theory subject එකේදී පොඩ්ඩිවට කෙටියෙන් කතා කරමු. හැබැයි මේකෙදි පුළුවන්ලු numerical and text data කියන වර්ග දෙකම data store කරලා තියන්නත් පුළුවන්, data organize කරන්නත් පුළුවන්, data analyze කරන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මොනවද මේ data විදියට store කරන්න පුළුවන් දේවල්. දැන් අපි උදාහරණයක් විදියට ගමු මේ class එකේ ඉන්න ළමයිගේ evaluation එකක් අපි අරගෙන, ඒ කියන්නේ exam එකක් තියලා ඒකේ ගත්ත result එක අරගෙන මට පුළුවන් Excel වල type කරලා store කරලා තියන්න. ඒක පැහැදිලිනේ. ඒ වගේම මට පුළුවන් ඒ පන්තියේ ළමයි ටිකගේ data ටික අරගෙන analyze කරලා පන්තියේ පළවෙනියා කවුද කියලා මට හොයාගන්න. ඒ වගේ මේ data මට organize කරලා තියන්න පුළුවන්. මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ ලියාපදිංචිච්ච ළමයිගේ ප්‍රතිඵල සටහනක් කියලා මට organize කරන්නත් පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න අපිට සාමාන්‍යයෙන් තියෙන data ටිකක් පිළිවෙලකට arrange කරගන්න පාවිච්චි කරන mode එකක් තමයි මේ පාවිච්චි කරන්න හම්බෙන environment එකක් තමයි අපි මේ Excel කියලා කියන්නේ. It features to calculation, graphing tool, table and etc. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ features විදියට calculation use කරන්න, graphing වැඩ වලට ගන්න, table ගැන පාවිච්චි කරන්න. එතකොට මේකේ feature එකක් විදියට තියෙනවා. ඒ කියන්නේ data analyzing කරද්දී ඔයාලට ඕන නම් calculation කරන්න පුළුවන්, data analyzing කරද්දී ඔයාලට graphing tools පාවිච්චි කරන්න පුළුවන්, data analyze කරද්දී ඔයාලට table use කරන්න පුළුවන්. මේ කියන ඕනෑම කාරණයක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Excel වලින් වැඩක් කරගෙන යන්න. එහෙනම් අපි මුලින්ම බලමු Excel use කරන environment එහෙම නැත්නම් Excel use කරන ප්‍රධාන තැන් මොනවද? හරි. අද වෙනකොට ලෝකේ mid level companies ගොඩක්. හරි. මොනවද mid level companies කියලා? ඒ කියන්නේ සාමාන්‍ය high end companies කියලා ගත්තොත් එහෙම අපි දන්නවා ලෝකේ තියෙන ප්‍රධාන පෙළේ ආයතන ගත්තොත් Google ආයතනය, Facebook ආයතනය, අපේ IT subject එකත් එක්ක අපි කතා කරමු. මේ වගේ ආයතන වලට අමතරව ground level එකේ mid level එකේ තියෙන companies ගොඩක් අද වෙනකොට basic calculation analyzing වලට තාමත් පාවිච්චි කරනවා Excel කියන software. මොකද Excel කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ඔයාගේ ගනුදෙනු ගැන එහෙම නැත්නම් ඔයාගේ budget report එකක්, ඔයාගේ expenses report එකක් වුණත් ලස්සනට කළමනාකරණය කරන්න පුළුවන් නියම මෘදුකාංග. ඒ කියන්නේ ඔයාට income එකක් එනවා නම් යම්කිසි ඒ income එක analyze වෙන විදිය ගැන ලස්සන sheet එකකට ඔයාට maintain කරගෙන යන්න පුළුවන්. ඔයාට analyze කරන්න පුළුවන්. ඔයාගේ
අතට ලැබුණු මුදල මෙච්චරයි, වියදම් වෙච්ච ප්‍රමාණයන් මෙච්චරයි. ඒ වියදම් වෙච්ච ප්‍රමාණය අඩු වුණාට පස්සේ කීයක් අපිට ඉතුරු වුණාද වගේ දේවල් වාට චෙක් කරගන්න. වාට ලස්සන මේක ඇතුලේ analyzing reports, expenses report වගේ දේවල් ලස්සන හදන්න පුළුවන්. ඒක ඔයාට පෞද්ගලික විතරක් නෙමෙයි. ඔයාට සාමාන්‍යයෙන් මධ්‍ය ප්‍රමාණ ආයතන වලට පවා අද මේ සිස්ටම් එක පාවිච්චි කරනවා. ඒ නිසා what are the users of Microsoft Excel කියලා මම ගන්නවා මෙන්න මේ විදිහට. users මොනවද Excel පාවිච්චි කරන්න ගන්න. එතෙන්දී අපිට හම්බ වෙනවා මෙන්න මේ budget report, expenses report, inventories, invoices, chart, balance sheet, calculators, report calendars, memo වගේ දේවල් නම් දැන් ඇත්තටම මේ memos use කරන්නේම නැති තරම් Excel වගේ tool එකක් ඇතුලේ. මොකද දැන් අපි දන්නවා අපේ mobile phone එක ඇතුලේ අපිට memo තියන්න පුළුවන්. memo එකක් කියලා කියන්නේ අපිට නිකන් මොකක් හරි දෙයක් මතකයේ තියාගන්න කියලා අපිට ඔන්න ඒ කියන්නේ අපිට time එකක් මොන හරි allocate කරලා ඒකට specify වෙලාවක් අපිට හදලා අපිට ඕන time එකක් එතනට ready කරගන්න පුළුවන්. ඊළඟට plan මොන හරි plan එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් ඉස්සර ගොඩක් වෙලාවට Excel එක කරගෙන මම දැන් කිව්වා office package එක introduce කරපු කාලේ ඉඳලා තියෙන tool එකක් විදිහට මේ Microsoft Office කියන package එකේ Excel කියන්නේ අර පටන් ගන්නේ ඉඳලාම හිටපු මුදුකාන. ඒ නිසා අපිට වැදගත් software එකක් මේක ගැන කතා කළ යුතුම software එකක්. හරි. ඒතර මේකේ environment එක ගැන පුංචි idea එකක් ගන්නවා. මොකක්ද Excel වල environment එක තියෙන්නේ? කියන්නේ Excel මොන වගේද interface? Before you beginning creating spreadsheet in your Excel, you may want to set up your Excel environment and become familiar with a few key tasks and features. Excel environment එක ගැන හොඳ අවබෝධයක් ගන්න කලින් ඔයා ඉස්සල්ලාම පොඩ්ඩක් Excel environment එකේ තියෙන මේ key features, key tasks ගැන පුංචි අවබෝධයක් ගන්න. ඒ නිසා මම open කරගන්නවා Excel මෙන්න මේ විදිහට sheet එකක්. හරි? ඒත් මම Excel sheet එක පොඩ්ඩක් share කරනවා ඔයාලට මෙන්න මේ විදිහට. මෙන්න තියෙනවා Excel 2013 start කරපුවාම අපිට දකින්න view එක. මේ Excel view එක ඇතුලේ ඉස්සල්ලාම අපිට අර සුපුරුදු විදිහටම template environment එකක් අපිට හම්බ වෙනවා. blank workbook එකක් අපිට open කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ තියෙන blank workbook එකක් open කරගත්තාම අපිට display වෙන හැටි. හරි? ඔයාලට පේනවා ඇති නිකන් කොටු rule පොතක කොටු දැලක් වගේ තමයි අපිට පේන්නේ. අපි Word වල දැකපු විදිහටම මේකේ තියෙන උඩ මම ටිකක් zoom කරා. Word වල දැකපු විදිහට ඔයාලට පේනවා ඇති උඩ home, insert, page layout, formulas, data, review and view කියලා tabs ගොඩක් උඩ තියෙනවා. ඒ හැම tab එකකටම අනු කොටස් එහෙම නැත්නම් sub categories පහලින් වෙනම පෙන්නනවා. insert, page layout, formulas, data, review and view. එතකොට home tab එක ඇතුලේ ගත්තොත් එහෙම clipboard, font, alignment, number, styles, cells, editing. හරි? අන්න ඒ වගේ පහලට වෙන වෙනම sub categories උත් එකතු වෙනවා. එතකොට අපි ribbon menu එක ගැන බොහොම පැහැදිලිව Word වල කතා කරා. මොකක්ද ribbon menu එකක් කියන්නේ? ribbon menu එක කොහොමද objects එහෙම නැත්නම් ඒකේ තියෙන features කොහොමද place වෙන්නේ කියන එක ගැන අපි ලස්සනට කතා කරා Word වලදී. ඒ නිසා මම Excel වලදී මේකේ තියෙන pattern එක ගැන explain කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද pattern එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන නිසා. හරි? නමුත් මම මේකේ තියෙන options ගැන වෙනම කතා කරන්න සිද්ධ වෙනවා. මොකද අපි Word වල දැකපු දේවල් නෙමෙයි මෙතනදී අපිට display වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. දැන් අපි කතා කරන්න ලෑස්ති මොකක්ද මේ Excel environment එකේ තියෙන දේවල්. හරි? එතකොට දැන් අපි මම මේකේ note එක වෙනම මේ presentation එක වලට වෙනම දෙන්න නිසා මම මේ රූප සටහනෙන් explain කරගෙන යනවා. එහෙම නැත්නම් මගේ screen එකෙන් මම explain කරනවා මොකක්ද Excel environment එකේ අපිට හම්බ වෙන features, key features කියලා. මුලින්ම බලන්න මේකේ තියෙනවා සාමාන්‍යයෙන් අපිට මේ පැත්තට තියෙනවා column display වෙනවා. A B C D E F G H ඔය විදිහට column display වෙනවා. මේ පැත්තට row numbers තියෙනවා 1 2 3 4 5 6 ඔය වගේ පහළට අපිට row numbers display වෙනවා. ඒතකොට row and column structure එකක් තමයි මෙතන තියෙන්නේ. අපි කතා කරපු විදිහට මෙතන තියෙනවා table එකක්. එහෙමනේ අපිට පේන්නේ. ඒ table වල තියෙනවා මෙන්න මේ වගේ පොඩි කොටු දැලක් මෙතන අපිට display වෙනවා. ඒ හැම කොටුවක්ම අපිට මෙහෙම click කරන්න පුළුවන්. මම ඕක මූලික කරලා පොඩි පැහැදිලි කිරීමක් ඔයාලට කරන්න ලෑස්ති. ඊට කලින් මම සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට මේකේ තියෙන ribbon menu එකේ උඩ තියෙනවා menu bar එක. menu bar එකට පහලින් ribbon option bar එක තියෙනවා. ඊට පහලින් තියෙනවා විශේෂ bar එකක්. මෙන්න මේ කොටස. මම ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම highlight කරලා පෙන්නනවා. මෙන්න මේ part එක. මෙන්න මේ bar එකට අපි කියනවා මේකට අපි කියන්නේ formula bar එක කියලා. මොන මම ඊතලයක් ඇඳලා පෙන්නනවා formula bar එක කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ formula bar එක අපිට Excel වලදී විතරයි හම්බ වෙන්නේ. අපිට Word වලදී මෙහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අපි මෙතනදී විශේෂයෙන් කතා කරන්න ඕනේ දේ. formula bar එකක් ඇයි අපි මෙතනට පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ
ගණිතමය වැඩ කටයුතු වලට කියන්නේ mathematical environment එකක් අපිට හම්බ වෙලා තියෙන වෙලාවට අපිට calculation analyzing graphing tools use කරලා මේකේ analyzing reports organizing කරලා records පෙන්වන්න අපි උත්සාහ කරන වෙලාවට අපිට අනිවාර්යයෙන්ම මේක ඇතුලේ formulas use කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමීකරණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කතා කරමු ඒවා කොහොමද use කරන්න කියන එක. එතකොට Excel environment එකේ අපි අර කතා කරා වගේ මේ ඇතුලේ කොටු දැලක් තියෙනවා, කොලම් තියෙනවා, රෝ තියෙනවා. ඊට අමතරව පහලින් අපිට වෙනම පෙන්නනවා sheet number 1, sheet number 2, sheet number 3 විදියට අපිට open කරගන්න මෙන්න මේ වගේ option button එකක්. sheet number 1 එක ළඟ ඔයාලට මගේ mouse එක පේනවා නම් බලන්න පොඩ්ඩක්. මෙන්න මෙතන plus mark එක press කරොත් ඔයාලට පුළුවන් මෙතනින් එහා පැත්තේ sheet 2, sheet 3, sheet 4 විදියට අපිට sheet add කරගන්න පුළුවන් මේකේ එහාට තව. මම කීයක් පුළුවන්ද කියන එකත් ඕගොල්ලන්ට explain කරනවා ඉස්සරහට. ඊළඟට සුපුරුදු විදියට දකුණු පැත්තට වෙන්න ඔයාලට පේනවා ඇති මෙතන zoom in zoom out tool එකක් තියෙනවා. يعني අපිට zoom in කරන්න පුළුවන් zoom out කරන්න පුළුවන් මේ පැත්තට වෙන්න. හරි. ඊළඟට මෙන්න මේ Excel environment එකේ තියෙන තව විශේෂත්වයක් මම මතක් කරන්නම්. මෙන්න මේ select වෙන එක rectangle එක. ඔයාලට පේනවා ඇති නිකන් mouse එක ගෙනියලා මෙහෙම click කරනකොට අපිට select වෙනවා rectangle එකක්. ඒ කියන්නේ මේ එක ඍජු කෝණාශ්‍රයකට අපි නමක් දෙනවා. මේකට අපි කියන්නේ cell එකක්. මේ select වෙන එක rectangle එකට each rectangle call a cell එක rectangle එකකට අපි නමක් දෙනවා cell එකක් කියලා. එතකොට මෙන්න මේ වගේ cell ගොඩක් අපිට මේක ඇතුලේ display වෙනවා. ඔයාලට තියෙන මෙතන cell එකක්. එතකොට මේ cell එකේ විශේෂත්වය තමයි ඔයා මේ cell එකක් උඩ click කරනකොට ඒ cell එකට specify වුණ නමක් add වෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ select කරලා තියෙන cell එකට නමක් තියෙනවා. ඒ නම add වෙන්නේ column name එකයි row name එකයි cross වෙන තැන. ඒ කියන්නේ ඔයා මෙතන select කරලා තියෙන්නේ C7 කියන cell එක. විශේෂත්වය තමයි මේ cell එක කිසිම තැනකදී duplicate වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම C7 cell එක ගත්තොත් C7 කියන cell එක තියෙන්නේ මෙතන විතරයි. ආයේ මේ වෙන කොහෙවත් C7 cell එකක් හොයාගන්න නැහැ. ඔයාලා chess ඇදලා තියෙනවා නම් chess වල සාමාන්‍යයෙන් අපි top position වෙච්ච තැන අපි අඳුරගන්නේ මෙන්න මේ විදිහට ගොඩක් වෙලාවට මොන column එකේද මොන row එකේද දැන්ට මේ ඉත්තා ඉන්නේ කියන එක ගැන අපි කතා කරනවා ගොඩක් වෙලාවට මෙන්න මේ කියන ක්‍රමවේදය පාවිච්චි කරලා. මෙන්න මේ කොයි සෙල් එකේද එහෙම නැත්නම් මේ සිලෙක්ට් කරගත්ත සෙල් එකේ නම මොකක්ද කියන එක ඔයාලට බලා ගන්න පහසු වෙන්න මෙන්න මේ ෆෝමියුලා බාර් එකේ වම් පැත්තට වෙන්න තියෙනවා මෙන්න මෙතන name box කියලා option එක. මේ name box එක තියෙන්නේ ඔයා සිලෙක්ට් කරගන්න සෙල් එක මොකක්ද කියන එක එයා ස්පෙસિෆයි කරලා පෙන්නන. ඔයාට ක්ලික් කරපු ගමන් ගිහිල්ලා මෙතන බැලුවොත් H7 සෙල් එකේ ඔයා ඉන්නේ. ඒ කියන්නේ H කියන කොලම් එකේ 7 කියන row එකේ තමයි ඔයා. තේරුණාද ඒක? එහෙනම් data analyzing වලට වැදගත්ම part එකක් තමයි specify කරලා record එකක් කොතනද තියෙන්නේ කියන එක අපිට identify කරගන්න පුළුවන්. ඒ කියන්නේ record specification එකක් කරගන්න Excel ලා දීලා තියෙන අපිට හොඳ support එකක්. ඒ තමයි මොකද්ද? environment එක ඇතුලේ තියෙන Excel record එකට ඒ කියන්නේ environment එක ඇතුලේ තියෙන එක cell එකක් specify කරලා යාට නමක් define කරලා දීලා තියෙනවා. හරි? එනිසා අපිට මේකෙන් ටක් ගාලා හොයාගන්න පුළුවන් මගේ cursor එක තියෙන්නේ මොන cell එක ඇතුලේද? ඒ cell එකේ තියෙන නම මොකද්ද කියලා. Clearද මේක? right. දැන් අපි බලමු ඊළඟ කොටස් ටික. එතන මේ විදිහට cell එකක් identify කරගන්නවා වගේම ඒ කියන්නේ cell එකේ B5 කියන තැන තමයි මේ අපි ඉන්නේ. එතකොට cell එක මේ විදිහට identify කරගන්නවා වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා. මේ cell එක ඇතුලේ මොන හරි දෙයක් ඔයා type කරොත්. අපි example එකක් විදිහට ඔන්න මම දැන් C3 cell එක ඇතුලේ cursor එක තියාගෙන මම infotech කියලා type කරනවා. හරි. මේ infotech කියලා මම type කරනකොට ඔයාලට පේනවා ඇති ඒ type කරපු වෙලාවේ ඒහා සමානව formula bar එකෙත් ඒකම type වෙලා තියෙනවා. ඔන්න හොඳට බලාගෙන ඉන්න මම ඊළඟ cell එකට යනවා. මම infotech යට පෙළින් international කියලා type කරන්න යන්නේ. එතකොට ඔයා formula bar එක දිහා බලාගෙන ඉන්න. ඒ වගේම මගේ cell එක දිහාත් බලන්න. එතකොට මම ඔන්න එතන type කරනවා international. ඔන්න international කියලා type කරා. පේනවා ඇති ඔයාලට type කරන වාරයක් ගානේ ඒක ඒ විදිහටම formula bar එකෙත් ඇතුළේ. ඒ කියන්නේ මේ හැම cell එකකටම specialize වුණ formula bar එකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ඔයාට C8 cell එකේ යමක් type කරනවා නම් මේක empty වෙලා මෙතන ඉඩ හදලා දෙනවා. ඔයා ආපහු C3 එකට cursor ගෙනිච්චොත් ඒකේ infotech කියන වචනේ තියෙනවා කියලා එයා පෙන්නනවා. මේකත් ඔයාලා හොඳට consider කරන්න. cell එක ඇතුලේ යම්කිසි content එකක් enter කරනවා නම් ඒහා සමානව තවත් තැනක මේක duplicate වෙනවා. ඒ තමයි formula bar එක කියලා කියන්නේ. හරි? ඒක මතක තියාගන්න. ඊළඟට
අපි බලමු මේක ඇතුලේ පොඩි ඇනලයිස් එකක් කරන්න අපි පොඩි try එකක් දෙමු පොඩි දෙයක් අපි කරලා බලමු මම මේ කතා කරපු දේවල් ටික සියල්ලම මේ presentation එකේ මෙන්න මේ කොටස් ටිකේ තියෙනවා exploring excel environment කියලා දාලා තියෙනවා මම ඊළඟට ribbon menu එක ගැන පෙන්නපු මේ වගේ රූප සටහනක් තියෙනවා හරි ඊළඟට අපි මෙන්න මේ කොටසට එනකම් තමයි දැන් අපි කතා කරේ මොකද්ද to insert a text left click the cell to select it each rectangle in the worksheet is called a cell ඔන්නක තමයි අපි දැන් කතා කරේ as you select a cell the cell address appear in the name box අපි කතා කරා එතකොට left click කරන්නලු cell එකක් උඩ එක rectangle එකක් each rectangle in the worksheet is called a cell එක rectangle එකකට අපි නමක් දෙනවා cell එකක් කියලා හරි නේද ඊට පස්සේ අපි ඒක ඇතුලේ data එකක් type කරන්න ලෑස්ති enter the text into the cell using your keyboard the text appear in the cell and in the formula bar ඒ කියන්නේ එකම වෙලාවේ cell එකේ data එකම මොකද වෙන්නේ formula bar එකේ data add වෙනවා ඒක තමයි මෙතනදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ ඔන්න note එකේ කොටස තියෙනවා ඊළඟට අපි බලමු මේ excel environment එක ඇතුලේ තියෙන ඉඩකඩ කොයි වගේද හරි මම පුංචි වෙලාවක් දෙන්නම් කාට හරි පොඩි idea එකක් තියෙනවද මේ excel වල පේලි කීයක් තියෙනවද කියලා හොයාගන්න අපි පල්ලෙහාට නිකන් scroll කරලා බලමු row කීයක් තියෙනවද මම 320ට එනකන් වගේ ආවා 1000ක් විතර වගේ කාට හරි පුළුවන් නම් දාන්න බලන්න chat එකේ කීයක් විතර මේක ඇතුලේ තියෙනවා ඇතිද ඔව් අපි Excel වල දිගපල්ල දැනගන්න එපා කොච්චරක් අපිට sales තියෙනවද මේක ඇතුලේ කොච්චරක් අපිට වැඩ කරන්න පුළුවන්ද නේ any idea තියෙනවද idea එක හරි මෙන්න මෙහෙමයි මේකේ බලාගන්නේ සෙල් ගාන රෝ ගාන රෝ ටික පල්ලෙහාට යනකොට ඔයාලට මේකේ යටම රෝ එකට මම එකවර මූව් කරලා පෙන්නන්න මේ තියෙන අන්තිම රෝ එක කීයක් තියෙනවද කීයක් තියෙනවද රෝස් more than 1 million තියෙනවා රෝස් ඒ කියන්නේ 1,48,576 රෝස් එක ෂීට් එකක තියෙනවා දසලක්ෂ 48,576ක් පේලි තියෙනවා ඒ වගේම A ඉඳලා Z වෙනකන් විතරද තියෙන්නේ මේ A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z නෑ එතනින් එහාට ආපහු මොකද වෙන්නේ අපි සාමාන්‍යයෙන් අර මොනවද අපි කරන්නේ අපි වාහනවල නම්බරින් කරන සිස්ටම් එක තියෙන්නේ A range එක ඉවරෙච්ච ගමන් A AB AC AD BA BB BC BD ඔය වගේ කන්ටිනියු වෙනවා වගේම මේකේ තියෙනවා XFD වෙනකම් XFD වෙනකම් මේක ඇතුලේ තියෙනවා කොලම්ස්. ඒ කියන්නේ මේ දැන් මම ඉන්න සෙල් එක තමයි මගේ Excel sheet එකේ තියෙන අන්තිම සෙල් එක. XFD 1,48,576 සෙල් එක තමයි මම ඉන්නේ. පැහැදිලිද මේක? මතක තියාගන්න මේ වගේ sheet ඔයාලට නිදහස් වෙලාවක් තියෙනවා නම් මේකේ XFD කියලා කියන්නේ 16336ක් මේක ඇතුලේ කොලම්ස් තියෙනවා 16386ක් හරි 16384ක් මේක ඇතුලේ තියෙනවා XFD වෙනකන් කියලා කියන්නේ කොලම් තියෙනවා 16384ක් rows තියෙනවා 1,48,576ක් වෙලාවක් තියෙනවා නම් මේ දෙක ගුණ කරලා බලන්න මේක ඇතුලේ සෙල් කීයක් තියෙනවද කියලා දැනගන්න තේරුණාද මේක ඒ වගේ මතක තියාගන්න මේ ඉන්නේ එක work book එකක් ඇතුලේ මේකට අපි කියන්නේ එක work book එකක් කියලා මේ work book එක ඇතුලේ මේ වගේ sheets ඔයාලට පේනවනේ මේ මෙතනින් ඇඩ් කරලා තියෙනවා මම sheet 1 2 3 4 sheet 4ක් මම ඇඩ් කරලා තියෙනවානේ මේ වගේ sheets මට පුළුවන් 255ක් මේකට ඇඩ් කරගන්න එහෙනම් කවදාවත් Excel workbook එකක් ඇතුලේ ඉඩ නැහැ කියලා නම් කියන්න එපා. පැහැදිලිද ඒක? ඕනෑ තරම් ඉඩ Excel environment එක ඇතුලේ තියෙනවා. හරි. ඒතර ඔයගොල්ලන් හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර මේ space එකක් මේක ඇතුලේ දාලා තියෙන්නේ කියලා. මේකේ අගම cell එකට යන shortcut එක මම කියන්නම් keyboard එකේ control key එකත් එක්ක down arrow එක press කරොත් යටට මෙනවා. control එකත් එක්ක up arrow එක press කරොත් උඩට මෙනවා. control එකත් එක්ක left arrow එක press කරොත් ආපහු මුලට එනවා. ඒ කියන්නේ ඔයාලට Excel sheet එකේ මුළු හතරට move වෙන්න ඕන නම් keyboard එකේ control එක press කරගන්න one අතින්
දකුණු අතින් ඔයාලට පුළුවන් arrow key එක press කරලා ඔයාලට move වෙන්න ඕනේ තැන් ටිකට specify කරලා යන්න. ඒ කියන්නේ දකුණු පැත්තට press කරොත් අගට යනවා XFD වෙනකන්. down button එක press කරොත් 1,44,576 වෙනි row එකට ඔයාගේ cursor එක move වෙයි. පැහැදිලිද වැඩේ? හොඳට තේරුම් ගන්න. එතකොට Excel වල ඉඩකඩ මොන වගේද කියන එක ගැන හොඳ අවබෝධයක් තියාගන්න. හරි. ඒ නිසා Excel වල ඕනෑ තරම් අපිට cell වල spaces තියෙනවා. ඒ නිසා මේක අර A4 sheet එකක් ඇතුලේ වැඩ කරනවා කියලා හිතාගෙන අපිට මේකේ වැඩ කරන්න බෑ. මොකද මේක ඇතුලේ අපිට unlimited area එකක් තියෙනවා වගේ අපිට දැනෙනවා. ඕනෑ තරම් අපිට වැඩ කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒවා specify කරලා වැඩ කරන්නේ කොහොමද. මතක තියාගන්න මගේ ඉස්සරහට කරන exercises වලදී lessons වලදී ඒ කිසිම තැනක අපි ගන්නෙ නෑ ඒ කියන්නේ ඔයාලට වැඩක් පටන් ගන්න ඕනේ නම් අපි හිතමු එහෙම සාමාන්‍ය වැඩක් පටන් ගන්නවා නම් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ මැදකින් ස්ටාර්ට් කරන්නේ නැහැ. ඒ කියන්නේ B3 වගේ සෙල් එකකින් අපි වැඩේ පටන් ගන්නෙ නැහැ. හැමතිස්සෙම අපි වැඩක් පටන් ගන්නෙ A1 කියන සෙල් එක පාවිච්චි කරලා. හරි. A1 කියන සෙල් එකට කර්සර් ගෙනිච්ච එතනින් තමයි අපි වැඩේ පටන් ගන්නේ. ඒ නිසා මතක තියාගන්න කොච්චර මේක ඇතුලේ ඉඩ තිබුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ස්ටාර්ට් එක ගන්න A1 සෙල්. තේරුණාද ඒක? A1 සෙල් එක ඕපන් කරගෙන එතනින් තමයි වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා අපි හැමෝටම පොදු වෙන්න ඕනේ කරගෙන යන වැඩේ. ඒ කියන්නේ මම ඕගොල්ලන්ට නම් ටිකක් දීලා, විෂයන් ටිකක් දීලා, රිසල්ට් එකක් එන්ටර් කරන්න කිව්වොත් ආයෙ ඕගොල්ලෝ අහන්න එපා මගෙන් කොහෙන්ද පටන් ගන්න කියලා. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ස්ටාර්ට් එක ගන්න ඕනේ A1 සෙල් එකේ. අපිට කොච්චර ඉඩ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි වැඩ පටන් ගන්න හැමතිස්සෙම A1 සෙල්. හරි නේද? රයිට්. අපි මේ විදිහට කතා කරගෙන යමු පොඩක් ඉස්සරහට. එතකොට මේ කතා කරපු දේවල් ටිකට අදාළව මම ඔයාලට නෝට් එකක් දෙනවා කියලා කිව්වා. මේ තියෙන්නේ මේ නෝට් එක. මම මේක දැන් ක්ලාස් එක ඉවරෙච්ච ගමන් ඔයාලට දානවා group එකට. හරි. මම මේක දානවා මේ අපේ Telegram group එකට. මට Telegram group එකට join වෙන්න බැරි වෙච්ච කීප දෙනෙක් message එකක් දාලා තිබුණා. මට personal message එකක් දාන්න මම එයාලට WhatsApp එක හරහාම ආපහු එවලා තියන්නම්. අපිට පහුගිය කාලේ මම හිතන්නේ අපි වාසනාවන්ත වුණා මේ හොඳ වෙලාවට අපිට Telegram group එකක් තිබුණේ. හදිසියෙ හරි මේක suspend වෙලා ගියා නම් එහෙම අපිට WhatsApp අපේ ડોකියුමන්ට්ස් මොනවත් නැති වෙනවා. ඒ නිසා හැම වෙලේම බෑකප් එකක් තියාගන්න හොඳයි. ඒකයි IT දැනුම තියෙනවා බව පෙන්වන්න තියෙන හොඳම chance එක. ඒ නිසා හැමතිස්සෙම මේ environment දෙක තුනටම හුරු වෙන්න ඉන්න. එකම network එකක් ඇතුලේ දැන් Instagram, Facebook, WhatsApp කියලා කියන්නේ එකම ඕනට IT companies තුනක් business තුනක්. ඒතර එක්කෙනෙක්ගේ server එකක් down වුණා කියලා කියන්නේ සමහරවිට අර ඔක්කොම එකට down වෙලා යනවා. ඒතර ඉතිහාසගත අවස්ථාවක් ඒක. එහෙම සිද්ධියක් මීට කලින් සිද්ධ වෙලා නැහැ. මම හිතන්නේ පාඩුව පවා මම හිතන්නේ දාලා තිබුණා. මම දැක්කා මේ කොච්චර පාඩුවක් සිද්ධ වුණාද කියන එක මේ සිද්ධ වෙච්ච සිද්ධිය නිසා. නිසා තොරතුරු හොයලා බලන්න කොහොමද එහෙම වුණේ කියන එක. එතකොට මේ තියෙන්නේ මම කතා කරගෙන ගියේ ඒවට අදාළව නෝට් එක. ඉතින් ප්‍රසන්ටේෂන් එක ආවට පස්සේ ඒ කොටස් ටික මගේ වීඩියෝ එකත් එක්ක කම්පෙයාර් කරලා ඒ ටික හොඳට තේරුම් ගන්න. එතකොට row and column structure ගැන අපි කතා කරේ අන්තිමට Excel environment එක තේරුම් ගන්න ඕනේ නිසා. right. දැන් අපි මේකේ වැඩ ටික පටන් ගෙන යන්න මොනවද මේකේ කරන්න තියෙන්නේ කියන එක. අපි මුලින්ම කතා කරන්න යනවා create a simple formulas. කොහොමද මේක ඇතුලේ simple formula එකක් හදන්නේ? ඒ කියන්නේ දැන් මේක ඇතුලේ ගණිත කර්ම කරන්න පුළුවන් කියලා අපි කතා කරන්නේ, data analyze කරන්න පුළුවන් කියලා අපි කතා කරන්නේ. දැන් අපි දැන් තේරුම් ගන්න යන්නේ කොහොමද මේකෙන් අපි specify කරලා පුංචි formula එකක් හදන්නේ. හැබැයි formula එකක් හදන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත විදියටම එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ අපි දන්න ගණිත කර්ම මේ Excel ට කරන්න පුළුවන්. ඒ අපි ඒ කාලේ කරපු විදිහටමද මේක කරන්නේ. ඒ කියන්නේ පළවෙනි අංකය දුන්නා, ඔපරේටර් එක දුන්නා, ඒ කියන්නේ එකතු කරන්නද අඩු කරන්නද කියලා දුන්නා, දෙවෙනි අංකය දුන්නා, සමාන කිරීම දුන්නා. ඒකනේ අපි ඉගෙන ගත්ත ක්‍රමය. ඒ විදිහමද Excel වලදීත් කරන්න තියෙන්නේ. නැත්නම් ඊට වැඩිය වෙනස්ද කියන එක ගැන අපි තේරුම් ගන්න ඕනේ. හරි? එනිසා අපි පොඩ්ඩක් බලමු කොයි වගේද ඒක කරන්න කියන එක. ඒතර මෙන්න මෙතන presentation එකේ පෙන්නනවා මෙන්න මේ විදිහට Excel can be used to calculate and analyze numerical information. However, you will need to know how to write a formula to take a maximum Excel capability. So Excel ට පුළුවන්ලු calculate and analyze numerical information. හරි අංක මෙයාට පුළුවන්ලු analyze කරන්න calculate කරන්න. ඒ කොහොම වුණත් ඔයා දැනගෙන ඉන්න ඕනේ you will need to know how to write a formulas to take a maximum Excel capability. ඔයා හරියට දැනගෙන ඉන්න ඕනේ කොහොමද Excel formulas ලියන්නේ. ඒක නිවැරදිව දන්නවා නම් තමයි ඔයාට මේක ලස්සනට output එකක් දෙන්න. A formula is an equation that perform a calculation using values in the worksheet. නම් formula එකක් කියලා කියන එක perform කරනවා ඔයාගේ calculation එකත් එක්ක මම ඒක example එකක් එක්ක මේ කොටස පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම අපි දැනගන්න ඕනේ Excel වල තියෙන දත්ත වර්ග මොනවද කියලා.
ඒ කියන්නේ මොකද්ද? Excel සෙල් එකක් ඇතුලේ එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න කියන දේවල් දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට data එකක් මේ සෙල් එකක් ඇතුලේ එකතු කරපුවාම මෙයා අයිඩෙන්ටිෆයි කරගන්න ක්‍රමය මොකක්ද කියන එක ඉස්සල්ලාම කතා කරන්න ඕනේ. මම කතා කරපු දේ ගැන මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. මම ඕපන් කරනවා සුපුරුදු software එකක් අපි paint ගමු. මම මෙන්න මේ paint කියන software එකකින් මගේ screen එකේ පේනවා ඇති හොඳට බලා ගන්න. මේකේ මම පුංචි idea එකක් ඔයාලට දෙනවා. කම්පියුටර් එක ඇතුලේ keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් හැම character එකකටම අපි නමක් දෙනවා. ඒ හැම character කුලකයකටම අපි නමක් දෙනවා. අපි ඒකට කියනවා මෙන්න මේ වගේ නම. text data කියලා අපි කියනවා. ඒ නිසා මම මෙන්න මෙහෙම කොටුවක් ඇඳලා මෙතනට මම type කරගන්නවා මෙන්න මේ වගේ පොඩි text එකක්. ඔන්න text data. හරි. මොනවද text data කියලා කියන්නේ? එතකොට මෙන්න මේ කොටස් ටික. නිකම්ම ටයිප් කරගෙන යන්න ඔයාලට idea එකක් ගන්න. මෙන්න මේ රවුම ඇතුලේ තියෙන සියලුම දේවල්. දැන් text data කියලා කියන්නේ Excel වල type කරන්න පුළුවන් data වර්ගයක්. හරිද? ඒ කියන්නේ අපි කියනවා text data එකක් කියලා කියන්නේ text values are just that anything you can type from keyboard characters, numbers and some symbols. Text data කියලා කියන්නේ anything you can type from keyboard characters. කියන මොකක්ද? යතුරු බෝරුව පාවිච්චි කරලා keyboard එක පාවිච්චි කරලා ඔයාලට type කරන්න පුළුවන් ඕනෑම character එකකට කියන common name එකක් තමයිලු text data එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අංක ගැහුවත් අකුරු ගැහුවත් symbols at sign එක hash එක dollar mark එක percentage mark එක ගාන at sign එක slash forward ඔයගේ තියෙනවනේ නම් ගොඩක්. හරි. මේ ඕනෑම character එකකට කියන common name එකක් තමයිලු text data කියලා. හැබැයි මේ text data කියන common කුලකයේ ඇතුලේ එක පුංචි කොටසක් වෙන් වෙනවා මෙන්න මේ වගේ. මෙන්න මේ ඒ කියන්නේ ඒක ඇතුලේම තියෙන කොටසක් නේ වෙනම කොටසක් නෙමෙයි. මෙන්න මේ ටිකට අපි තව නමක් දෙනවලු numeric data කියලා. numeric data. ඔය ටික. මෙන්න බලන්න මේ ටික. මෙන්න මේ රවුම ඇතුලේ තියෙන numeric. ඒ කියන්නේ යතුරු පුවරුව පාවිච්චි කරලා type කරන්න පුළුවන් හැම එකකටම කියන common නමක් තමයි text data කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක පටලව ගන්න එපා. හරිද? යතුරු පුවරුව පාවිච්චි කරලා type කරන්න පුළුවන් හැම key එකකටම හැම character එකකටම අපි නමක් දෙනවා මොකද්ද? text data එකක් කියලා. ඒ text data ඔක්කොම ඇතුලේ ඒ text data කුලකයේ ඇතුලේ එක පොඩි රවුමක් ඇතුලේ තියෙනවලු තවත් set එකක්. ඒ ටිකට විතරක් තනි නමක් දෙනවා numeric data කියලා. ඒ කියන්නේ සමස්ත keyboard එකේ type කරන්න පුළුවන් හැම content එකකටම දෙන පොදු නමට අමතරව අපි තව එක නමක් වෙන් කරගන්නවා numeric data කියලා. ඒ numeric data කියලා කියන්නේ අපිට keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් සාමාන්‍ය symbols වලට එක්කම තියෙන තවත් මොන හරි icons එකක්. මම පෙන්නන්නම් ඒක presentation එකේ මෙන්න මෙහෙම. මෙන්න මේක තේරුම් ගන්න. මම රූපසටහනක් කරලා පෙන්නන්න උත්සාහ කරේ මෙන්න මේ කතාව. මොකද්ද මෙතන තියෙන්නේ? හොඳට බලන්න. There are two type of data in Excel. Excel වල ප්‍රධාන වශයෙන් data වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි numeric data, අනිත් එක තමයි text data. හරි? Numeric data කියලා කියන්නේ 0 to 9 plus minus asterisk slash and ampersand එක parentheses dollar mark comma percentage and full stop. එහෙනම් මම අර ඉස්සෙල්ලා පෙන්නපු රවුම ඇතුලේ තියෙන මේ චූටි රවුමේ තියෙන්නේ මෙන්න මේ data. තේරුණාද? මේ data ටික තමයි මේ පුංචි රවුම ඇතුලේ තියෙන්නේ. හැබැයි මේ පුංචි රවුම ඇතුලේ නැති අනිත් සියලුම දේවල් තියෙන්නේ පොඩි රවුමට වඩා පිටි. ඒ කියන්නේ මොනවද? ඒකට අමතරව තියෙන දේවල් alphabet එකේ තියෙන සියලුම keys ටික. හරි? capital simple ඔය කියන පාවිච්චි කරන හැම දෙයක්ම තියෙන්නේ ඊට උඩින්. මෙන්න මේ දේවල් ඔක්කොම අපි කියනවා text data කියලා. එහෙනම් තේරුම් ගන්න හොඳටම කම්පියුටර් එකේ keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් හැම data එකකටම දෙන පොදු නමක් තමයි text data කියන්නේ. ඒ text data ඇතුලේ තියෙන තව specialize කරන එක category එකකට අපි නමක් දෙනවා numeric data. තේරුණාද මේක හොඳට clear කරගන්න. ඒ කියන්නේ අපි ඔක්කොටම කියන පොදු නමට අමතරව ඇතුලේ තියෙන තව කෑල්ලකට දෙන නමක්. නැත්නම් මේ පුංචි රවුම එළියේ තියෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. හරි? text data කියලාත් අපි පාවිච්චි කරනවා. නමුත් numeric data කියලා කියන්නේ ඒ ටිකට specify කරපු තව එක නමක්.
නැත්නම් keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් ඕනෙම character එකකට අපි text data එකක් කියලා කියනවා. එහෙනම් මෙයා කියන විදිහට අපිට Excel වලදී පුළුවන්ලු ඕනෑම keyboard character එකක් පාවිච්චි කරලා Excel වලට cell එකක් ඇතුලේ data enter කරගන්න. හරි. එහෙනම් ඕනෑම keyboard character එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා ඉලක්කමක් ඒ කියන්නේ 0 to 9 plus minus වගේ එකක් දැම්මොත් එයා ඒවා numeric කියලා අඳුර ගන්නවලු. මේවට අදාළ නොවන යමක් ඔයා enter කරගත්තොත් එයා text data එකක් විදිහට අඳුර ගන්නවා. එච්චරයි. ඒ කියන්නේ අනාගතයේ දවසක පස්සේ මම ඔයාලට කියනවා මෙන්න මේ සමීකරණය වැඩ කරන්නේ numeric data වලට විතරයි කිව්වොත් ඔයාලා ඔළුවට ටක් ගාලා ඉන්න ඕනේ keyboard එක පාවිච්චි කරලා type කරන හැම එකක්ම මේකට හරියන්නේ නැහැ. හරි? මේකට හරියන්නේ numeric data විතරයි. මොනවද numeric data කියන්නේ කිව්වොත් මේ presentation එක ආයෙ පස්සට දාලා බලන්න. දැන් මම පෙන්නනවා ඔයාලට මේ presentation එක ඇතුලේ තියෙන තව වැදගත්ම කොටස් ටික. හරි? මම මෙතන දාලා තියෙනවා keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් සියලුම characters වල නැත්නම් සියලුම symbols වල නම් ටික මම මෙන්න මෙහෙම specify කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිකන් බලන්න නිකන් අපි Excel වල සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම Excel වලට වඩා ඒ කියන්නේ Excel වලට විතරක් නෙමෙයි ඕනෙම තැනකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් useful symbols. ඒ කියන්නේ වාට symbols ගොඩක් මේක ඇතුලේ පාවිච්චි කරන්න තියෙනවා. මේ symbols අපි ගත්තොත් එහෙම තියෙනවා parentheses, square bracket, curly brace. මේකත් හරියට දන්නේ නැහැ සමහරව මොකද්ද මේ නම් කියන්නේ කියන එක. ඊළඟට exclamation, exponential, underscore, hash, pipe, forward slash. එතකොට underscore එකක් කියන්නේ මොකද්ද හරියටම? underscore එකක් කියන්නේ මේක නෙමෙයි. මම වෙනම මෙතන දාලා තියෙනවා. හොඳට බලලා තේරුම් ගන්න. ඊළඟට useful symbol ampersand, backward slash, colon, semicolon, right single quotation mark. හොඳට keyboard එකත් එක්ක බල මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න ඕනේ. characters කොහෙද තියෙන්නේ කියන එක අඳුරගන්න. හරි නේද? ඒතර keyboard එක පාවිච්චි කරලා type කරන්න පුළුවන් characters තමයි මේ ඔක්කොම. හැබැයි මේවා කොහෙද තියෙන්නේ? කොහොමද පාවිච්චි කරන්නේ? කියන එක ඔයාලා හොඳට බලන්න සහ ඔයාලගේ ඒ වගේ තියෙන නම් ටික හොඳට කටපාඩම් කරගන්න. මේක අද හෙටක නෙමෙයි අනාගතයේ දවසක කම්පියුටර් එකත් එක්ක වැඩ කරගෙන යන ඕනෑම වෙලාවක ඔයගොල්ලන් ඉතාම වැදගත් වෙන ස්ලයිඩ්ස් තුනක් තමයි මෙතන තියෙන්නේ. මොකද තාමත් මම දැකලා තියෙනවා කම්පියුටර් ඉගෙනගෙන ඉවර වෙච්ච අයත් තාමත් මේ කියන නම් එහෙම නැත්නම් මේ සිම්බල්ස් වලට කියන නම ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි පොඩි ෆන්ක්ෂන්ස් කීපයක් එහෙම නැත්නම් ෆෝමියුලාස් කීපයක් එක්ක වැඩ කරනවා. මම ඔයාලට කිව්වොත් පළවෙනි නම්බර එක දීලා පැරන්තෙටි එකක් ඕපන් කරන්න කිව්වොත් ඔයගොල්ලන්ට එකපාරට මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ වර්ඩ් වල මතක ඇති අපි රන් කමාන්ඩ් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට පැරන්තෙටි එකක් කියන්නේ මොකක්ද කියලා එකවරම අවබෝධ වෙන්නේ නැති අය හිටියා. curly brace එකක් කියන්නේ මොකද්ද? box square bracket එකක් කියන්නේ මොකද්ද? ඊළඟට exclamation එකක්, exponential එකක් කියන්නේ මොකද්ද? underscore එකක්, hash එකක්, pipe sign එක කියන්නේ මොකද්ද? ඔය pipe sign එක කියන එක අපි දැකලා තියෙනවා keyboard එකේ තියෙනවා. නමුත් ඒකේ නම අපි දන්නේ නැහැ. එනිසා හොඳට තේරුම් ගන්න අපි ওই දේවල් මේ presentation එකෙන් අපි තේරුම් ගමු. ඒකයි මම එකවරම Excel open කරලා Excel වලින් පැහැදිලි නොකර අපි ඉස්සලා මේ පුංචි theory ඉගෙන ගන්න. මේ theory ඉස්සලා අල්ලගන්න. මොකද්ද මේ Excel කියන්නේ? මොකද්ද මේකෙන් අපිට කරන්න තියෙන්නේ? හරි? right. ඊළඟට අපි බලමු Excel operators. ඒ කියන්නේ Excel එකට කරන්න පුළුවන් ගණිත කර්ම මොනවද කියන එක අපි තේරුම් ගන්න. හරි? Excel operators කියලා කියන්නේ ගණිත කර්මනේ. ඒතර සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත ගණිත කර්ම ගත්තොත් තමයි ධන ඍණ අඩු කිරීම බෙදීම වගේ දේවල් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. හැබැයි ඒ වැඩ ඒ විදිහටම Excel ටත් පුළුවන්ද කියන එක තමයි අපි දැන් කතා කරන්න ලෑස්ති. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු මොනවද මේ Excel operators. මේකේ පෙන්නනවා operators specified by type of calculation that you want to perform the element of the formula. ඒ කියන්නේ මොකද්ද? Excel වලදී මෙන්න මේ operators කියලා කියන්නේ calculation type එකක්. ඒ කියන්නේ ඇත්ත එක. එතකොට මොකද්ද? ගාණක් හදන විදිහ. එහෙම නැත්නම් calculation එකක් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනින් අපිට පෙන්නන්නේ. Type of calculation. Microsoft Excel include two type of calculation operators. එතකොට Excel ට තියෙනවලු Excel වලදී තියෙනවලු ප්‍රධාන වශයෙන් calculation operators වර්ග දෙකක්. right. කලින් වගේම ගමු අපි pen tool එක. මම මේක අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. හොඳට බලන්න මෙයාලා කියන විදිහට සාමාන්‍යයෙන් අපි ඉලක්කම් දෙකක් සුළු කරන්න ගන්නවා නම් මෙන්න මේ වගේ මම නිකන් කොටු දෙකක් ගන්නම්. අපි සාමාන්‍ය කරන විදිහ අපි කරමුකෝ. මේ විදිහට අරගෙන මම මෙතන සමාන කිරීමක් දානවා. ඔකනේ අපි සාමාන්‍ය සුළු කිරීමක් කරපු විදිය. මෙතනට දානවා පළවෙනි අංකය, මෙතනට දානවා දෙවෙනි අංකය. හරි? එතකොට පළවෙනි අංකය බලමු ටෙක්ස්ට් එක ලොකුවට එන්නේ.
මේකට 58 දානවා මම මේකට දානවා 65 හොඳට බලගන්න ඈ හොඳට බලගන්න මගේ එක්සැම්පල් එක මේ සාමාන්‍ය අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත විදියයි කරන්න ලෑස්ති මොනවා හරි සංඛ්‍යා දෙකක් අතර මැදට දාන කෙනා අනුව තීරණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙන්න ඇතුලේ මේ කොටුවට දාන සිම්බල් එක අනුව තීරණය වෙනවා. මොකද්ද මේ දෙන්නට මොකද්ද වෙන්න ඕනේ කියන. උදාහරණයක් විදිහට දැන් මේ දෙක අතර මැදට මම එකතු කිරීමේ ලකුණක් දැම්මොත් මොකද වෙන්නේ? මේ දෙක එකතු වෙනවා. මේ දෙක මැදට අඩු කිරීමේ ලකුණක් දැම්මොත් මේකෙන් මේක අඩු වෙනවා. ඍණ හරි උත්තරයක් ඒක. හරි නේද? ඒ නිසා අපි කතා වෙනවා සාමාන්‍යයෙන් කැල්කියුලේෂන් ඔපරේටර් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ගණිත කර්ම දෙකක් අතර මැදට වැටෙන කෙනා. ගණිත කර්ම දෙකක් ඒ කියන්නේ නම්බර්ස් දෙකක් අතර මැදට වැටෙන කෙනා තමයි ඔපරේටර් එක කියලා කියන්නේ. ඒක තේරුම් ගන්න ඉස්සලාම ඔපරේටර් එක කියන එක. මෙයාලා කියන විදිහට Excel ට තියෙනවලු මොකද්ද? Microsoft Excel include two type of calculation operators. Excel ට තියෙනවලු මෙන්න මේ වගේ calculation operators වර්ග දෙකක්. ඒ මොනවද? එකක් තමයිලු arithmetic operators මම එක නිකන් ඒ අකුරක් ලියන්නම් මෙතන. ලස්සන ලියන්න බැරි වෙයි මම මොකද ලියන්නේ arithmetic operators මේකට අපි කියනවා logical operators. එහෙනම් මේක ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවලු arithmetic operators. ඒ කියන්නේ ගණිතමය operators වර්ග මේ පැත්තේ. එහෙනම් ගණිතමය operators වර්ග මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ තියෙනවා logical. logic කියන්නේ මොකක්ද? logic කියන්නේ මොකක්ද කියලා සිංහල meaning එක. logical operators. That's the meaning of logic. Logical operators. Alright. Oh, type කරන්න අමාරුයි. තාර්කික. Right. තර්කානුකූල නියම. ඔය තියෙන සිංහලෙන්. හරි. එහෙනම් තාර්කික ඔපරේටර් එකක් කියන්නේ මොකද? තාර්කික ඔපරේටර්. හරි. අපි arithmetic operators ඉස්සලා කතා කරලින් arithmetic operator එකක් කියලා කියන්නේ arithmetic කියලා කියන්නේ ගණිතමය operator එකක්. කෙටියෙන් මම නිකන් තේරෙන්න කිව්වොත් එහෙම මේ නම්බර එකයි මේ නම්බර එකටයි arithmetic operator එකක් දැම්මොත් එහෙම පිළිතුර එන්නේ අංකයක්. ඍණ හරි ධන හරි තවත් නම්බර එකක් තමයි පිළිතුර එන්නේ. ඒක කොහොමත් එහෙමනේ මොන සමීකරණයක් දැම්මත් මොන operator එක දැම්මත් එන්නේ උත්තරේ නම්බර එකක්නේ. ඒ කියන්නේ අපි එකතු කිරීම දැම්මත් අඩු කිරීම දැම්මත් බෙදීම දැම්මත් වැඩි කිරීම දැම්මත් තම මොනවා දැම්මත් අපිට මේකේ අපි දන්න සාමාන්‍ය arithmetic operators ටික දැම්මොත් එහෙම උත්තරේ එන්නේ තවත් අංකයක්. නේද? හැබැයි logic එකක් එහෙම නැත්නම් තර්කයක් ඉදිරිපත් කරොත් අවසාන පිළිතුරු තියෙන්නේ දෙකයි. මොනවද? අන්න උත්තරය. අවසාන පිළිතුරු තියෙන්නේ දෙකයි. තර්කයක්. තර්කයක අවසානයේ පිළිතුරු දෙකයි තියෙන්නේ. මොකක්ද? එක්කෝ එක බිඳුව කියලාත් අපි යූස් කරනවා. තවත් එකක් එක්කෝ true කියලා යනවා. සම්ලියන්න බැරි වීමට අනිත් එක තමයි false කියලා අපි පාවිච්චි කරනවා. එහෙනම් මෙයා කියන විදිහට මේ දෙක අතර මැදට arithmetic operator එකක් දැම්මොත් උත්තරේ එන්නේ අංකයක්. හැබැයි logical operator එකක් දැම්මොත් පිළිතුර එන්නේ ඇත්ත නැත්නම් බොරු කියලා. true නැත්නම් false. මට නිකන් හිතලා කියන්න බලන්න ඔයගොල්ලන්ට මතක නම් අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත මොන හරි ගණිත කර්මයක් තිබුණාද අංක දෙකක් මැදට මේ ගණිත කර්මය දාපුවාම පිළිතුර ඇත්ත නැත්නම් බොරු කියලා පෙන්නන මොකක් හරි සමීකරණයක් අපි එහෙම නැත්නම් මොන හරි සිම්බල් එකක් අපි ඉගෙන ගත්තා. අනිවාර්යෙන් ඉගෙනගෙන තියෙනවා. මතකද මම මේ අහන විදිහට ඔයාලට මේක මතක් වෙනවද කියලා චුට්ටක් බලන්න. right. අක්ෂරයෙන් එනවා මෙසේජ් එකක් හොඳ. greater than or less than. ඒ කියන්නේ 58 greater than 65 කියලා ආවොත් උත්තරේ මොකද වෙන්නේ? 58 විශාලයි 65ට වඩා වැරදි. false. ඒ වගේම විශාලයි හෝ සමානයි. කුඩයි හෝ සමානයි. අසමානයි. සමාන. greater than or equal, less than or equal, not equal, equal. මෙන්න මම මේ ටික ඔක්කොම දාලා තියෙනවා මෙන්න මේ විදිහට. බලා ගන්න පොඩ්ඩක්. මේ තියෙන arithmetic operators. මම දාලා තියෙනවා operator එකයි, operation එකයි, operation name එකයි කියලා කොටස් තුනකින්. ඒ කියන්නේ විවහාරය අපි පාවිච්චි කරන වචනේත් දාලා තියෙනවා. මේකට අදාළව කියන operator එකේ නම දාලා තියෙනවා සහ ඒකට අපි කොහොමද IT වලදී එකට කියන්නේ.
දැන් ප්ලස් සයින් එක කියලා ගත්තොත් එහෙම ඔය තියෙන්නේ උඩම තියෙන එක නා ප්ලස් සයින්. එයාගෙන් වෙන ඔපරේෂන් එක තමයි ඇඩිෂන් එකතු වෙනවා. හරි. ඔන්න ඔය විදිහට මම ස්පෙસિෆයි කරලා එකින් එක වෙන වෙනම දාලා. මේකේ මේ එක්ස්ප්ලනේෂන් එකක් එක්ස්ප්ලනේෂන් එක පේනවා ඇති. එතන මේ කැරට් සයින් එහෙම නෙමෙයි ඈ. කාරට් සයින්. ඒකට අපි කියන්නේ කාරට් සයින්. හරි. ඔන්න කාරට් සයින් එක තියෙනවා මෙතනින්. ඊළඟට percentage mark එක percentage sign එක තියෙනවා. හරි. ඔන්න අපි ස්පෙસિෆයි කරගන්න හැටි. එහෙනම් arithmetic operators අපිට ගැටලුවක් නැහැ. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම මේ මොනවද දැම්මත් උත්තරේ අපි දන්නවා නම්බර් එකක් එක්ක. මෙන්න තියෙනවා logical operators. තාර්කික operators. මේ ටික තමයි වැදගත්ම දේවල්. අමතක නොවීවා තියාගන්න ඕනේ දේවල්. less than, greater than, equal, less than or equal, greater than or equal, not equal. ඔන්න ඔය කාරණා මතක තියාගන්න. හරි. එහෙනම් අපි බලමු මේ වගේ ඇත්තටම ගණිත කර්මයක් කරපුවාම Excel වල උත්තරේ ඇත්ත නැත්තම් බොරු කියලා පෙන්නනවාද කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි. එතෙන් යන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ ඊළඟ කතාව තමයි how to create a simple formula that had two numbers. කොහොමද අපි create කරගන්නේ simple formula එකක් ඉලක්කම් දෙකක් සුළු කිරීම සඳහා. step 6කින් මේක පෙන්නලා තියෙනවා හොඳට බලන්න. click the cell where the formula will be defined, type the equal sign, type the first number, type the operator, type the second number and press enter. ඔන්න ඕක තමයි යන පිළිවෙල. මොකද්ද? click the cell where the formula will be defined. කොහෙන්ද ඔයාට cell එකේ select කරන්න කොතනද ඔයාට පිළිතුර ලබා ගන්න ඕනේ කියලා. type the first number, type the equal sign. පටන් ගද්දිම equal sign එක දෙන්නලු. ඇයි ඒ හේතුව තියෙනවා? to let Excel know a formula is being defined. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ වගේ අර කලින් කතා වුණා වගේ සමීකරණයට අදාළ නම්බර්ස් දෙක ලියලා අගට සමාන කිරීම දාන්නේ නැහැ. අපි Excel වලදී ගණිත කර්මයක් සිදු කරනවා නම් අනිවාර්යෙන් මුලට අපි equal sign එකක් දාන්න ඕනේ. ඇයි ඒ? අපි Excel වලට කියන්න ඕනේ to let Excel know a formula is being defined. අපි දැන් formula එකක් හදන්න ලෑස්ති කියන එක අපි කියලා තියන්න ඕනේ මෙයා. එහෙනම් ඔන්න මම නිකන් අගයන් දෙකක් ගන්නවා මෙතනට. අපි දෙමු මෙතනට sample 1 sample 2. sample 1 sample 2 කියලා මම අගයන් දෙකක් මේ විදිහට දානවා. හොඳට බලා ගන්න. මෙතන දානවා මම 255යි, මෙතන දානවා 750යි. හරිද? දැන් මම කරන්න ලෑස්ති මේ දෙන්න සුළු කරන්නයි යන්නේ. එතකොට කොහොමද කරන්නේ? type the cell where the formula will be defined. select the cell where the formula will be defined. ඔයා select කරන්න ඔයාට ඕනේ cell එක කොතනද ඔයා පිළිතුර ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මට ගන්න ඕනේ කොතනද? මම ගන්නවා B4 cell එකට තමයි මට එකතුව ගන්න. type the equal sign. මුලින්ම equal sign එක type කරන්න. ඊළඟට type the first number 255. type the operator, type the second number and press enter. අන්න උත්තරය 1005. හරි නේද උත්තරේ? බලන්න ආපහු කරන විදිය. select the cell where the formula will be defined. cell එක select කරන්න ඔයාලට formula එක හදන්න ඕනේ තැන. type the equal sign. පටන් ගද්දිම equal sign එක දෙන්න. අමතක නම් කරන්න එපා මේ වැඩේ. අනිවාර්යයෙන්ම equal sign එක මුලින්ම දෙන්න ඕනේ. ඊළඟට type the first number, type the operator, type the second number and press enter. අපි ওই විදිහටම කරලා බලමු. logical operator එකක් දාලා. equal sign 255 greater than 750. හරිද වැරදිද මේක? දැන් මෙයාලා කියපු විදිහට arithmetic operators වගේම logical operators උත් පාවිච්චි කරන්න පුළුවන් true or false final answer එකයි. right මම enter කරනවා. මෙන්න false කියලා අපිට උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම තේරුම් ගන්නවා අපිට සාමාන්‍ය calculator එකකට බැරි ප්‍රධාන වැඩක් මෙන්න මෙතන කරෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය calculator අපිට පුළුවන් arithmetic operators control කරන්න විතරයි but Excel වල අපිට පුළුවන් logical operators උත් control කරන්න. ඒ කියන්නේ මේ නම්බරේ මෙයාට වැඩිය විශාලද නැද්ද කියන එක තේරුම් ගන්න මේක ඇතුලේ දීලා තියෙනවා ලස්සන සමීකරණයක්. ඒ කියන්නේ අපිට පුළුවන් ඕන use කරන්න logical operators අපිට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා නේද මේක? clear the idea එක? එහෙනම් අපි ප්‍රධාන වශයෙන් operators වර්ග දෙකක් කතා කරා. එකක් arithmetic operators අනිත් එක logical operators. logical operator එකක් අපි දැම්මට පස්සේ අවසාන පිළිතුර true නැත්නම් false කියලා display වෙනවා. එහෙනම් අපි plan කරන්න ඕනේ දැන් true or false කියන අවසාන පිළිතුර ලබා ගනිද්දී අපිට මේක productivity එකක් ඇතුව කොහොමද out කරන්නේ.
කොහොමද true එකට ඒක true නම් මෙහෙම වෙන්න, ඒක false නම් මෙහෙම වෙන්න කියලා එතනින් එහාටත් මේ සමීකරණය ගෙනියන්න බෑ. මේ ගණන් දෙක සුළු වෙලා එන පිළිතුර මීට වඩා වැඩිද කියලා බලන්න. අපි බලමු මේ වගේ දේවල් කොහොමද කතා කරන්න කියලා. මෙන්න මේ තියරි එකෙන් තමයි Excel start කරන්නේ. තාවට ගියාට අපිට Excel පටන් ගන්න බෑ. හරි. ඊට පස්සේ අපි එනවා පොඩි rule එකක්, නීතියක් ගැන කියලා දෙන්න. Example of formula values. මෙන්න මේකේ පොඩක් example එක බලන්න. primary job එකේ ඩොලර් 1500යි, part time job එකේ ඩොලර් 200යි. මෙයා total එක check කරන්නයි ලෑස්ති. හැබැයි total එක check කරලා ඊට පස්සේ දවසේ උදාහරණයක් විදිහට දැන් මම ගත්ත සමීකරණය ගන්නම් මෙන්න මේ විදිහට. ඔයාලා කියලා දෙනවා මේක false කියලා. හැබැයි මම මේ sample 1 එකේ තියෙන අගය වෙනස් කරනවා 950ට. එතකොට මගේ උත්තරේ වෙන්න ඕනේ 950 විශාලයි 750 කියලානේ. හැබැයි තාමත් මෙතන පෙන්නන පිළිතුර false. එහෙම වෙන්න බෑ. අපි systematic වැඩක් කරනවා නම්, ඒ කියන්නේ system එකක් ඇතුලේ වැඩක් කරනවා නම් මේක automated වෙන්න ඕනේ. ඒ කියන්නේ මම උඩින් අගයක් වෙනස් කරනකොට ඒකට related උත්තරෙත් වෙනස් වෙන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි දැන් plan කරමු කොහොමද ඒ විදියට අපි මේක control කරගන්නේ. කොහොමද අපි ඒ විදියට මේක වෙනස් කරගන්නේ කියන එක. එහෙනම් මුලින්ම equal sign එක type කරනවා. හරි. ඔයාට කිව්වේ කොහොමද? type the first number කියලා කිව්වේ. නමුත් first number එක type කරන්නේ නැතුව ඔයාට පුළුවන් ඒ cell එකේ නම දෙන්න. මට කියන්න බෑ 950 තියෙන මොන cell එකේද? type කරන්න බෑ ටක් ගාලා කවුරු හරි. 950 තියෙන මොන cell එක ඇතුලේද? මම type කරන්න. 950 තියෙන cell එක මොකක්ද? B1. B1 කියන cell එක එකතු කරනවා B2 කියන cell එකත් එක්ක. ඔයාලට පේනවා ඇති ඒ දෙන්න වෙන වෙනම පාට වලින් පෙන්නලා තියෙනවා. blue color වලින් පෙන්නනවා B1 එක, red color වලින් පෙන්නනවා B2 එක. හරි? දැන් ඔයාලට තියෙන්නේ තේරුණාද? clear idea එක? එහෙනම් මෙතනින් එහාට ඔයාලට සෙල් එකක් සුළු කරන්න ඕනේ නම් නම්බර් එක යූස් කරන්න එපා. අනිවාර්යයෙන්ම සෙල් රෙෆරන්සස් පාවිච්චි කරන්න. සෙල් රෙෆරන්සස් කියලා කියන්නේ සෙල් එකේ නම පාවිච්චි කරන්න, අගය නෙමෙයි ඕනේ. ඒකට තව පහසු ක්‍රමයක් මම කියන්නම්. ඔයාලට තියෙන සමාන කිරීම ටයිප් කරලා ඔයාලට අවශ්‍ය සෙල් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එතකොට එයා ඒක B1 කියලා මෙන්න මෙහෙම ගන්න. එකතු කරනවා දෙවෙනි සෙල් එක උඩ ක්ලික් කරපුවාම B2 ගන්න. එකතු කරනවා මෙයා, එකතු කරනවා මෙයා, ඔන්න ඔහම ඔයාට ඕනේ තරම් මේකට එකතු කරන්න පුළුවන්. different colors වලින් එයා ලස්සනට මේ output එක දෙන්න. හරි. ඔන්න B1 + B2 කියලා ගත්තා. enter key press කරා. තේරුණාද මෙතනට එනකම්? මොනවත් මම හිතන්නේ additional දෙයක් මම කතා කරේ නෑ. තාම මම මේ theory එක හිමින් ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ලොකු වෙලාවක් ගන්නෙ නෑ අද අපි. සාමාන්‍යයෙන් තව විනාඩි 10 15ක් විතර වගේ ඉස්සලා කතා කරගෙන යන්න අපි. හරි. ඒ නිසා ගොඩක් එහාට කතා කරන්නේ නෑ. ඉස්සලා theory හොඳට අල්ලගමු. ඒකට අදාළ මම presentation එක ගෙවනවා. presentation එකත් එක්ක compare කරලා හොඳට තේරුම් ගන්න මේ කොටස් ටික. හරි. එහෙනම් ඔන්න ඉස්සලාම අපි idea එකක් ගත්තේ මොකද්ද Excel environment එක කියලා කියන්නේ කොහොමද Excel වල සුළු කිරීමක් කරන්නේ. right. මෙන්න තියෙනවා මේකේ වැරද්ද ඔයාගේ. මෙන්න මෙතනින් එහාට ඔයා පාවිච්චි කරද්දී කියනවා the advantages of using cell references. මේ ක්‍රමේ පාවිච්චි කරන්න එපා. මේ ක්‍රමේ පාවිච්චි කරන්න. C3 + C4 කියලා ගත්තොත් ඔයාට පුළුවන් සුළු කිරීම අරගෙන පස්සේ කාලෙක ඔයා කැල්කියුලේෂන් එකේ වෙනසක් කරත් ඔයාට ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ ක්ලෝස් කරනවා. දැන් බලන්න මෙන්න මේක මේ Excel sheet එක ඇතුලේ අපි දැන් හදපු Excel sheet එක ඇතුලේ දැන් 950 750 නේ තියෙන්නේ. මම මෙතන වෙනස් කරනවා 1560 කියලා. enter key එක press කරනකොටම පල්ලෙහෙන් update වෙනවා. ඇයි ඒ? අපි සුළු කරලා තියෙන්නේ value එක නෙමෙයි. අපි සුළු කරලා තියෙන්නේ cell එකේ නමින් සුළු කරලා තියෙන්නේ. ඒ නිසා cell එක ඇතුලේ දාන මොන යම්මෝ value එකක් තියෙනවද? ඒක සුළු වෙලා එහෙම නැත්නම් කැල්කියුලේට් වෙලා ඔයා දාලා තියෙන ගණිත කර්මයේ හැටියට output එක අප්ඩේට් වෙලා ඔයාට result එකක් ඔතන display කරනවා. තේරුණාද? clear the idea එක. හරි. එහෙනම් අපි තව චුට්ටක් ඉස්සරහට කතා කරමු. අටලව ගන්න එපා. සාමාන්‍ය බේසික් විදියටම හිතන්න. එහෙනම් මෙන්න මෙතනට එනවා. අපි දැන් එනවා fill handle එක ගැන පොඩි වචන ටිකක් කතා කරගෙන යන්න. හරි. අද දවසේ අපි මගේ ටයිම් එක ඇතුලේ මම කතා කරන්න බලාපොරොත්තු අවසාන කොටස් ටික තමයි මේ පළමු එඩිෂන් එක වෙලාව තිබුණා. තව මොන හරි දෙයක් අලුතෙන් කතා කරමු. බලන්න පොඩ්ඩක්. දැන් මම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් Excel වල practically වැඩක් කරගෙන යන විදිය ගැන. මොකද්ද Excel වල practically වැඩක් කරනවා කියලා කියන්නේ?
දැන් ඔයාලට Excel පාවිච්චි කරන්න තියෙන හේතු කාරණා ගොඩක් තියෙනවනේ. එකක් ඔයාලට ගණිත කර්ම පාවිච්චි කරන්න ඕන නිසා, එකක් ඔයාලට data analyze කරන්න ඕන නිසා, මේ වගේ යම් කාරණා නිසා ඔයා Excel පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අපි දැන් පැහැදිලි කරගමු මේ Excel වල තියෙන වාසි අවාසි සහ මේක ඇතුලේ වැඩ කරගෙන යනකොට අපිට සිද්ධ වෙන අපහසුතාවයන් වළක්වා ගන්න මෙයා දීලා තියෙන chances මොනවද කියලා. මොනවද අපහසුතාවයන් කියන්නේ? මට දැන් අපේ කම්පැනි බොස් කතා කරලා කියනවා කියලා හිතන්න දෙකේ ඉඳලා 2 4 6 8 විදිහට දෙකේ ගුණාකාර පේලි 10000ක් ටයිප් කරන්න. ඉතින් දිනවනේ මේක ඕන තරම් නේද? ඒතර අපිට කරන්න තියෙන ක්‍රමය තමයි 2 4 6 8 10 12 14 16 18 20 ඔය වගේ පේලි 10000ක් මම පල්ලෙහාට ටයිප් කරනවා. මේක ලේසි වැඩක් නෙමෙයි නේද? ඒ නිසා මෙයාලා ඉන්ට්‍රොඩියුස් කරන අපිට බොහොම සරල සාමාන්‍ය ක්‍රමවේද. ඔයාට යම් සංඛ්‍යා රටාවක් පිළිවෙලින් එක දිගට කන්ටිනියු කරගන්න ඕනේ නම් මෙයාලා ඉන්ට්‍රොඩියුස් කරනවා fill handle කියලා tool එක. මේ fill handle එක යූස් කරන්නේ එකම ගාණක් එකම වැලියු එකක් නැවත නැවත කොපි කරන්න නෙමෙයි. fill handle එක කියලා කියන්නේ ටිකක් බුද්ධිමත් tool එක. ඒ කියන්නේ මම සංඛ්‍යා රටාවක පළවෙනි පියවර 3 දුන්නොත් එයා ඒ සංඛ්‍යා රටාව කන්ටිනියු කරනවා නිවැරදිව end එක වෙනකම්. අපි කරලා බලමු එහෙම දෙයක්. මම ගන්නවා 2 4 6 කියලා පියවර 3ක් විතර. අරගත්තාම මේ සෙල් 3 එකවර මෙහෙම ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන ඔන්න සිලෙක්ට් කරනවා. මෙන්න මේකට අපි කියනවා සිලෙක්ට් කරගන්නවා කියලා. හරි? මම සිලෙක්ට් කරගන්නවා. හරිද? සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොළ පාටින් අවුට්ලයින් එකක් ඇඳලා තියෙනවා මේ වගේ. මම පොඩ්ඩක් ඒක මෙන්න මෙහෙම highlight කරලම් පෙන්නනවා. මෙන්න මේ වගේ කොළ පාට ලයින් එකක් ඇඳලා තියෙනවා. ඒ කොළ පාට ලයින් එක ළඟ තියෙනවා ඊටාම වැදගත් පොයින්ට් එකක් මෙන්න මෙය. මේක උමක් පුටුවක් ඇඳලා පෙන්නන්නේ මෙන්න මෙය. ඔයාලට පේනවාද මම මේ දෙවණියට ඇඳපු පුංචි කොටුවේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා පුංචි ඩොට් එකක් මෙන්න මෙයාට තමයි අපි කියන්නේ fill handle එක කියලා. හරි මෙන්න මෙතන මේ rectangle එක එහෙම නැත්නම් මේක දැන් ටිකක් සමචතුරස්‍රයක් වගේ වෙන්නත් ඇවිල්ලා තියෙනවා නමුත් තාම එහෙම වෙලා නැහැ නිකන් අයිඩියා එකක් ගන්න මේක එක අයිනක තියෙන මෙන්න මේ පුංචි node එකට කියන්නේ අපි මොකද්ද fill handle එක කියලා අපි කියන්නේ මේකට fill handle tool එහෙම නැත්නම් fill handle කියලා අපි පාවිච්චි කරනවා මේ fill handle එකකින් සංඛ්‍යා රටාවක් තෝරලා 2 4 6 කියලා දීලා තුන් දෙනාම සිලෙක්ට් කරලා ඊට පස්සේ එයාගේ mouse එක අතාරිනවා දැන් එයාගේ fill handle එකෙන් අල්ලලා පල්ලෙහාට ඇදගෙන ආවොත් හොඳට බලන්න මෙයා මේ දෙකේ ගුණාකාර කන්ටිනියු කරනවා හරිද එහෙනම් ඕනෑම සංඛ්‍යා රටාවක පළවෙනි පියවර 3 දුන්නොත් එයාට පුළුවන් ඒක කන්ටිනියු කරන්න. උදාහරණයක් බලමු අපි 10 20 30. හරි. ඔන්න සංඛ්‍යා රටාවේ පියවර 3ක් දුන්නා. තුන් දෙනාම සිලෙක්ට් කරා. ඒක සිලෙක්ට් කරන්නේ මැද ක්ලික් කරලා. සිලෙක්ට් කරා. තුන් දෙනාගේ අග ඉන්න මෙන්න මේ වගේ fill handle එකෙන් අල්ලලා පල්ලෙහාට ඇදගෙන එන්න. වාට ඕනේ පේලි ගානක් ඇදගෙන එන්න පුළුවන්. මොන 10 20 30 40 විදිහට පෙන්න. තේරෙනවද? අපි ටිකක් අමාරු එකක් බලමු. 8 16 24 තුන් දෙනාම සිලෙක්ට් කරා ඩ්‍රැග් කරා හරිද තේරුණාද වැඩේ fill handle එකේ තියෙන වාසිය හොඳට ක්ලියර් කරගන්න fill handle එකක් ඇයි අපිට තියෙන්නේ fill handle එකේ තියෙන වාසිය තමයි ඕනෑම සංඛ්‍යා රටාවක් අපිට කන්ටිනියු කරන්න පුළුවන් හරි ඕනෑම සංඛ්‍යා රටාවක් නවත්තපු තැනක ඉඳලා ඒ කියන්නේ රටාව පෙන්නලා පළවෙනි පියවර 3 විතරයි දෙන්න තියෙන්නේ එයාට කන්ටිනියු කරගෙන යන්න දැන් ඔයාලා බලන්න ඕනේ මේකට එක අංකයක් උඩ සිලෙක්ට් වුණොත් මොකද වෙන්නේ? දැන් අපි හිතමුකෝ 10 20 30 කියලා දුන්නා. නමුත් ඔයාලට අමතක වෙලා 10 උඩ ක්ලික් කරලා ඒකේ fill handle එකෙන් අල්ලලා මේ එතන fill handle එකක් තියෙනවා. ඒකෙන් අල්ලලා ඇදගෙන යනවා. මොකද වෙන්නේ? තනි නම්බර් එකක් සිලෙක්ට් වුණොත් එයා ඒක ඩුප්ලිකේට් කරගන්නව නැවත නැවත. එහෙනම් ඒක යාගේ වරදක් කියන්න බෑ. ඒ වගේමයි ABC දුන්නොත් මොකද වෙන්නේ? හරි ABC කියලා දෙන්න. මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ABC කියලා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? ABC කියන ඕඩර් එක සිලෙක්ට් කරොත් අපිට Z වෙනකම් මේ නම්බර් ඕඩරේ යනවා. නැත්තම් මගේ නතර වෙනවා. අපි බලමු කරලා. තුන් දෙනාම සිලෙක්ට් කරා මෙන්න ඩ්‍රැග් කරගෙන ආවා. ABC 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 කියලා විතරයි පෙන්වන්නේ. D E F I J වගේ රටාව යන්නේ නැහැ.
මොකද්ද මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ දේ? හොඳට අහගන්න. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි fill handle එක වැඩ කරන්නේ numeric data වලට විතරයි. text data භාවිතා කරලා අපි මේක හදන්න ගියොත් drag කරන්න ගියොත් ඒක වැඩ කරන්නේ නැහැ. ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්ත theory අපිට ඉක්මනින්ම වැදගත් වුණා. මොකද්ද වැදගත් වෙච්ච දේ? text dataයි numeric dataයි දෙන්න වෙන වෙනම specify කරගන්න තියෙන පහසු තැනක් තමයි මේක. හරි. ඒකට අපි නිකන් text data එකක් type කරලා drag කරලා ගත්තොත් ඒක නැවත නැවත duplicate. බයි numeric data එකකදී නැවත නැවත duplicate වෙනවා. text data එකකදී එහෙම වෙන්නේ නැහැ. තේරුණාද මේ වැඩේ? එහෙනම් අපි බලමු පොඩ්ඩක් තවත් එක example එකක් කරලා මම මෙතන type කරනවා අද දවස් 10යි 8. මම enter key එක press කරපුවම ඔයාලට පේනවා ඇති auto මේක convert කරගන්නවා. අපි මේවට කියනවා auto correct options කියලා. මේවා word වල අපිට දීලා තියෙන සහයෝග support එකට තමයි දීලා තියෙන්නේ. 10 ඉරක් 8 කියලා දුන්නාම එයා ඔක්තෝබර් 8 කියලා දාගන්නවා. හැබැයි මම මේ 10 ඉරක් 8 කියලා type කරපු මේ date එකම එකක් ආය රටාවේ දින 3 4 දෙන්නේ නැහැ. එක දිනයක් විතරක් දීලා මම යාගේ fill handle එකෙන් අල්ලලා drag කරනවා. බලන්න එතනදී ඔක්තෝබර් 8 කියන එක නැවත නැවත duplicate උනේ නැහැ. ඔක්තෝබර් 8 කියන එක නැවත duplicate උන්නේ නැහැ. හැබැයි අනමාන එක පල්ලෙහාට ගිහිල්ලා තියෙන හැටි. ඊළඟට ඔක්තෝබර් 31කට වෙනකන් ඇවිල්ලා මම තව ටිකක් ගෙනියනවා. එහාට 32 33 කියලා යන්නත් පුළුවන් නේද? නෑ එහෙම වෙන්නේ නෑ. ලස්සනට 2021 කැලෙන්ඩරේ විදිහටම නොවැම්බර් 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා දවස් 31කින් ඉවර වුණා. එතනින් එහාට කන්ටිනියු කරගෙන ලස්සනට මෙහා ගෙනියන්න. එහෙනම් මතක තියාගන්න ඔන්න ඔක්තෝබර් 8 ඉඳලා අපි කොහොමද පොඩ්ඩක් ඉන්නවා. තේරුණාද මේක? ඔන්න දිනයක් දාපුවට මම තව පාරක් පෙන්නනවා බලන්න. මම දෙනවා අගෝස්තු මාසේ 10 වෙනිදා. 8යි ඉරක් 10යි. එන්ටර් කරපුවාම 10යි ඕගස්ට් කියලා පෙන්නනවා. මම එකක් උඩ ක්ලික් කරා. එයාගේ fill and lane drag කරගෙන ගියා පල්ලෙහාට. එයාත් අගෝස්තු මාසේ 31 බර්ත්ඩේ එක 31 වෙනිදා යාගේ කොටස ඉවර වෙනවා. යාගේ section එක ඉවර වෙනවා. එතනින් පස්සේ යාට තියෙන්නේ 1 2 3 විදියට සැප්තැම්බර් මාසයේ දවස් ටික අප්ඩේට් වෙලා තියෙනවා. තේරුණා නේද? එතකොට 10 ඉඳලා ඇවිල්ලා කන්ටිනියු කරගෙන ඇවිල්ලා මෙතනදී 32 33 විදියට කන්ටිනියු වුණේ නැහැ. හරියට මෙයා ස්පෙસિෆයි කරලා අඳුරගත්තා මේ 2021 කැලෙන්ඩරේ කියලා. ඔයාලට තව දෙයක් බලන්න පුළුවන්. මෙහෙම එක සෙල් එකක් උඩ ක්ලික් කරලා දීදී ෆෝමියුලා බාර් එක දිහා බලන්න. ඔයාලට පේන්නේ 2021 8:31 කියලා. මෙතන පෙන්නන්නේ අපිට ඕගස්ට් 31 කියලා විතරයි. නමුත් ෆෝමියුලා බාර් එකේ මෙතන ඩිස්ප්ලේ කරන data එකේ detail display එකක් මෙතන පේනවා. එහෙනම් අපි තවත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. අපි fill handle කියන tool එකෙන් කරන්න පුළුවන් ප්‍රධාන වැඩක් ඉගෙන ගත්තා වගේම ෆෝමියුලා බාර් එක කියලා කියන්නේ යට type කරන එකම කොපියක් දෙන කෙනෙක් නෙමෙයි. යටින් type කරපු cell එකේ type කරපු යමක් පිළිබඳ පැහැදිලි කරලා දෙන කෙනෙක් තමයි ෆෝමියුලා බාර් එක කියන්නේ. තේරුණාද මේක? එහෙනම් ෆෝමියුලා බාර් එකක් කියලා කියන්නේ මොකද්ද? type කරන ලද content එකේ පැහැදිලි කිරීමක් තවත් දෙන්න ගන්න. එහෙනම් fill handle එක හොඳට experiment කරලා බලන්න. ඔයාලඟ තියෙනවා නම් computer එකක් type කරලා බලන්න ඉස්සලා සංඛ්‍යා රටාවේ පියවර 3යි type කරන්නේ. 3 දෙනා ඉස්සලා select කරා, click කරා මේ මුල්ලෙන් drag කරගෙන ආවා. ඊළඟ සංඛ්‍යා රටාවේ පියවර 3ක් type කරා, click කරා, drag කරගෙන ආවා. ඊළඟ සංඛ්‍යා රටාවේ පියවර 3ක් දුන්නා, click කළා, drag කරගෙන ආවා. තේරුණාද වැඩි? clearද මෙතනට එනකම් මොන හරි doubts තියෙනවා නම් දාන්න බලන්න message එකක් ටක් ගාලා නැත්නම් ඔන්න mic එක on කරලා අහන්න පුළුවන් ඔයාලට මොන හරි doubt එකක් තියෙනවද මෙතනට එනකම්. බොහොම පොඩි area ටිකක් මම සාකච්ඡා කරගෙන ගියේ. Excel theory එකක් එක්කම මම දිගටම continue කරගෙන යනවා ඔයාලට හොඳට පැහැදිලි කරගෙන අපි යමු. හරි. දැන් ඔන්න මේ හෂිනි අපෙන් අහලා තියෙන පොඩි ප්‍රශ්නයක්. ඇත්තටම අපිට 8 ඉරක් 10 කියලා ටයිප් කරන්න ඕන වුණොත් මොකද කරන්න ඕන කියලා. අපිට ඒකට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි 8 ඉරක් 10 කියලා දාලා මට මේක ටෙක්ස්ට් data එකක් විදිහට කන්වර්ට් කරන්න පුළුවන් මෙතන. මේ කියන්නේ මේ data අපිට types වලට මාරු කරලා තියෙන්නේ. මේක ටෙක්ස්ට් data එකක් විදිහට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. දැන් මේක දිනයකට මාරු වුණ නිසා මට දෙන්න බෑ මෙතන. දෙමු මෙන්න මෙහෙම. select කරා cell එකක්. මම මෙතන text කියලා select කරා 10 ඉරක් 8. මෙන්න ඒ කියන්නේ මම ඉස්සරහට කියලා දෙනවා මේ නම්බරින් ෆෝමැට්ස් ගැන මම කතා කරනවා
දැන් numbering formats auto convert වෙන format එක තමයි මේ general කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා මේ සෙල් එකක් ඇතුලේ ඔයාලට නිදහසේ ඕනෙම අගයක් දාන්න පුළුවන්. නිදහසේ එයා ඒවා convert උත් කරගන්නවා. ඒ කියන්නේ එයා අඳුරගත්තොත් මේක දිනයක් කියලා එයා ටක් ගාලා ඒක දාගන්නවා. දැන් මම 7:02 කියලා දැම්මොත් එහෙම එයා වුණ අපි 7 නෙමෙයි අපි ගමුකෝ 24 hours watch එකෙන් අපි බලමුකෝ 18යි. දැන් වෙලාව 6යිනේ. 18:00 කියලා එන්ටර් එක ගත්ත ගමන් මේක උඩ ක්ලික් කරපු ගමන් ඔයාලට පේන්නේ නැති මෙතන ෆෝමියුලා බාර් එකේ 6 pm කියලා පෙන්නනවා මේ. උඩ ෆෝමියුලා බාර් එක දිහා බලන්න. මම නිකන් 6:00 දුන්නා. 18:00. හරි. එතකොට ඒක ජෙනරල් ෆෝමැට් එකේ දෙද්දි යා ටක් ගාලා ඒක අඳුර ගන්නවා, යා කන්වර්ට් කර ගන්නවා. රයිට් මේ පුද්ගලයා ටයිප් කරේ වෙලාවක් කියලා. හැබැයි අපිට එහෙම ඕනේ නැත්නම් ඔයා data එක ටයිප් කරන්න කලින් සෙල් එක උඩ ක්ලික් කරලා ඔයාට මෙන්න මේ home tab එකේ තියෙන number panel එකෙන් ඔයාට text කියන value එක දීලා එතනට ටයිප් කරන්න පුළුවන් 18:00. ඒක number එකකට convert වෙන්නේ නැහැ. නිකම්ම 18:00 කියන එක විතරයි එතනදී identify කරන්නේ. හරි. මොකද ප්‍රශ්නයක් ඉස්සරහට මම මේක ගැන කියලා දෙනවා. ඒ කියන්නේ නිවැරදිව මේක ඇතුලේ cell address එක ඇතුලේ cell handle කරන්නේ කොහොමද? content handle කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු. clearද? තව මොනවද තියෙන ප්‍රශ්න? අහන්න බලන්න දැන් ඔයාලට මේ වෙනකන් අපි Excel පොඩි introduction එකක් විතරයි දුන්නේ. මොන හරි ආපු doubts තියෙනවද මේ සම්බන්ධව? අහන්න බලන්න තියෙන ප්‍රශ්න. මොනවද තියෙන ගැටලු මේක ගැන? හරි. අපි එහෙනම් මෙහෙම කරමු. හරි. මම අද දවසට මෙතනින් අවසන් කරනවා. ඊළඟට තියෙන අපිට සමීකරණ දෙකක් එක්ක පුංචි ගාණක් හදාගෙන යන්න. මොකද අද දවසේ ක්ලාස් එකේ පිරිස ටිකක් අඩුයි. මම හිතන්නේ ඔයාලට NTS පටන්ගෙන තියෙනවා කියලාත් මට ආරංචියක් ආවා කීප දෙනෙකුට. පොඩ්ඩක් group එක ඇතුලේ message එකක් දාන්න මේ time එකේ මොන හරි issue එකක් තියෙනවා නම් අපි time එක හැම එහෙම කරගමු. ඉරිදා දවසේ ක්ලාස් එක කතා වෙලා. මොකද join වෙන ප්‍රමාණය අඩු වුණොත් අපරාධය අපේ time එකයි අපි හැමෝටම මොකද මට එහෙම වුණොත් තව ටිකක් ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම සජෙස්ට් කරනවා පුළුවන් නම් හැමෝටම Tamanට කන්වීනියන්ට් වෙලාවල් අපි මේ ඉරිදා සාකච්ඡා කරගමු අපේ ක්ලාස් සෙෂන් එකෙන් පස්සේ. හරි ක්ලාස් සෙෂන් එක වෙලාව අපි පොඩ්ඩක් ඩිස්කස් කරගමු මොන වෙලාවල් වලටද අපි නිවැරදිව පන්තිය කරන්න කියන එක. එතකොට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් ගන්න පුළුවන් නම් හොඳයි. ඒක රෑ වුණත් කමක් නැහැ. ඒ කියන්නේ රෑ 10ට වුණත් කමක් නැහැ. ඔයාලා හැමෝටම ජොයින් වෙන්න පුළුවන්. මොකද මිස් වුණොත් සහ අපි සාමාන්‍යයෙන් අර කියනවානේ මම හැම වෙලෙම කියන දෙයක් තමයි මේ ලෙසන් එකක් රෙකෝඩින් දෙනවනේ කියලා පස්සේ බලන්නම් කියලා ඉන්නව නේද? මොකද views මම දකිනවා ඔයාලගේ views කොහොමත් මගේ වීඩියෝස් ටිකට view වෙනවා. හැබැයි ක්ලාස් එකට live attend වෙන්නේ නැති එක ඔයාලට ලොකු පාඩුවක්. ඒ නිසා මම හැම වෙලෙම මතක් කරන්නේ පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්න ක්ලාස් එකට join වෙන්න. මම දැක්කා මටත් message එකක් දාලා තිබුණා චුට්ටක් late වෙලා ආවි කියලා. ගැටලුවක් නැහැ එහෙම. join වෙන්න ක්ලාස් එකට පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වෙලාවට එන්න. අපි ඉරිදා පොඩ්ඩක් කතා කරගමු අපිට හැමෝටම වෙලාවල් කස්ටමයිස් කරගන්න පුළුවන්ද කියන. හරි. ඒකලා ඒකට ගැළපෙන වෙලාවක් අපි හදාගමු. මොකද අපි හැමෝටම join වෙන්න පුළුවන් වීම තමයි වැදගත් වෙන්න ඕන. හරි. මොකද Excel වගේ tool එකක් හරියට අපි ඉගෙන ගමු. හරි. ඒ නිසා මම හෙමින් මේක ගොඩාක් කලබල යන්නේ නැහැ. අපි කොහොමත් කලින් දැන් මේක කරගෙන යන්නේ. ඒ නිසා බොහොම රිලැක්ස් එකේ මම theory base කරලා ඔක්කොම ටික කියලා දෙනවා. මම දැන් complete presentation එක ඔයාලට share කරනවා Telegram group එක ඇතුලේ. හරි. ඒක බලන්න. ඊට පස්සේ මම අද රෑ වෙද්දි අප්ලෝඩ් කරන්නම් මේ වීඩියෝ එක. වීඩියෝ එක බලලා දෙක කම්පෙයාර් කරලා පොඩි අයිඩියා එකක් ගන්න සහ ඉස්සරහට එන දේවල් ඔක්කොම වගේ මම මේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ දානවා. මේ ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන්ම දැන් ඔයාලා යන්නේ ඩිප්ලෝමා ලෙවල් එකක් සර්ටිෆිකේට් ලෙවල් එකක්. නමුත් මේක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ හයර් ඩිප්ලෝමා ලෙවල් එක. ඒ නිසා මේකේ තියෙන හැම කන්ටෙන්ට් එකක්ම අපි සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රසන්ටේෂන් එක ඉතාම වැදගත් ප්‍රසන්ටේෂන් එකක්. ඔයාලා පරිස්සම් කරලා තියාගන්න ඔයාලා ළඟ. මොකද මේක ඇතුලේ කාලෙක කවදා හරි දවසක ඔයාලට Excel වල වැඩක් කරන්න ඕනේ වුණොත් අවශ්‍ය හැම දෙයක්ම මේක ඇතුලේ එකතු කරලා තියෙනවා. ඒක ලොකු chance එකක් ඔයාලට අපෙන් ලැබෙන gift එකක් කියලා හිතන්නකෝ. හරි. ඒ විදිහට ඔයාලා හිතා ගන්න. එතකොට ඒ ටික එකතු කරගෙන අපි වැඩේ කරගෙන යන්න. ඒ නිසා මම Excel සම්පූර්ණ presentation එක ඔයාලට share කරනවා දැන් Telegram group එක ඇතුලේ. ඒකම ක්ලාස් එක පටන් ගද්දි මතක් කරපු messages දෙක මම ආයෙ පොඩ්ඩක් remind කරනවා. එකක් තමයි payment සම්බන්ධයෙන් කවුරු හරි කෙනෙක් receipt එවනවා නම් මම කියවා මට එවන්න එපා. දැන් ඔයාලට දාලා ඇති message එක පොඩ්ඩක් chat box එකේ චුට්ටක් උඩට ගෙනියන්න. එතකොට ඔයාලට පේනවා ඇති number එකක් specify කරලා තියෙනවා අපේ ශිරෝද්‍යා මිස්ගේ. හරි. මම ඒක ආපහු මේ පැත්තෙන් display කරනවා ඔයාලට.
මේ තියෙන ડોකියුමන්ට් එක ක්ලෝස් කරන්න දැනට. මෙන්න මේ නම්බරයට WhatsApp වලින් එවන්න ඔයාගේ රිසිට් එක කලෙක්ට් කරගන්න. මේක මට ආපහු දාන්න එපා. මොකද මේ මට පොඩ්ඩක් ටයිම් එක මදි. ඔයාලට මේක ටක් ගාලා එවලා තියන්න. හරි. ඒ නිසා ඒක පොඩ්ඩක් කන්සිඩර් කරලා තියාගන්න. ඊළඟ කාරණාව තමයි ක්ලාස් ටයිම් එක ගැන. හරි. නිවැරදිව ක්ලාස් ටයිම් එක අපි කස්ටමයිස් කරගමු. NTS ආරම්භ කරලා තියෙනවා නම් අපි චුට්ටක් ඒක ගැන කන්සිඩර් කරලා ඒ වෙලාවෙන් පස්සේ අපි මම හිතන්නේ ඔන්ලයින් තාමත් NTS පටන් ගන්න යන්නේ. වෙන්නන්නේ නැහැ කියලා තමයි ආරංචියක් ආවේ. මට ඔයාලගේ අප්ඩේට්ස් උත් දෙන්න කොහොමද කියන එක. එතකොට අපි එහෙමනම් අපි ඒ වෙනුවෙන් කන්වීනියන්ට් වෙලාවක් අපි හැමෝටම පහසු වෙලාවක් අපි දාගමු ඉරිදා දවස් පන්තියේ කතා වෙලා. ඊළඟ කාරණාව තමයි පන්තිය මිස් කරගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න අදාළ කාලයට අදාළ වෙලාවට ක්ලාස් එකට ඇටෙන්ඩ් කරන්න හැමෝම. හරි. එතකොට තමයි මේ වැඩේ අල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ හැමෝටම. හරි. රයිට්. ඔන්න මම Excel presentation එක දැන් share කරනවා group එකට. හරි. අපේ academic group එක අපේ Telegram group එකට මම ඔන්න share කරනවා. ඒකම මම try වෙලා ඔයාලට වීඩියෝ එකක් දාන්න. හරි නේද? right. මොන හරි තියෙනවද දැනගන්න දෙයක්? ප්‍රශ්න මොන හරි තියෙනවද? chat එකේ හරි දාන්න පුළුවන් ඔයාලට. මම පුංචි වෙලාවක් මේ අද දවසේ කතා කරන්නේ මොකද ඉන්න පිරිසත් එක්ක අපරාධ වෙලාව නැත්තම් මම මේකෙම ඉතිරි ටික තමයි ඉරිදා කරන්නේ. ඒ නිසා ඒකට මට පොඩ්ඩක් රිමයින්ඩ් කරලා හරි පටන් ගන්න කාලේ තියෙන්න ඕනේ. හරි? right. questions තියෙනවද මොන හරි? හොඳයි. එහෙමනම් අපි ලබන ඉරිදා, ඒ කියන්නේ එන ඉරිදා, හෙට නෙමෙයි අනිද්දා. ඉරිදා අපි හම්බ වෙමු අනිත් කට්ටිය. පුළුවන් තරම් ක්ලාස් එකේ රෙකෝඩින් ස්ටොප් කරන්න. ක්ලාස් එකට එන්න බලන්න හැමෝම. මම ආයෙ මතක් කරන්නේ එකයි. මිස් කරගන්න එපා. මොකද මම හැමතැනම රෙකෝඩ් කරන්නේ නැහැ. ඒ නිසා රෙකෝඩ් කරන කොටස් වලට විතරක් හරි බලා ගන්න ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙන්න ඕන. හරි. ඒ නිසා තව පොඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා ජොයින් වෙන්න අපි හරියට වැඩේ කරගෙන යමු.